Good evening. Good afternoon. Right. Good afternoon. අපි revision assessment 1 එක තමයි අන්තිමට සාකච්ඡා කරේ. අපි බලමු අද revision assessment 2 එක. revision assessment 2 වල පළවෙනි ප්‍රශ්නය තියෙන්නේ briefly define what is an operating system. List out 5 examples for operating system. operating system එකක් කියන්නේ මොකක්ද? example පහක් ලියන්න කියලා කියනවා. දැන් operating system කියන එක අපි දන්නවා ඒක software එකක්. operating system කියන්නේ software එකක්. අපි දැන් software වර්ග හඳුනාගත්තා. software වර්ග තියෙනවා application software, system software, translators ඒ විදිහට software වර්ග ගණනාවක් තියෙනවා. එතකොට මේ operating system කියන එක අයිති වෙන්නේ මේ system software කියන ගණයට. system software කියන ගණයට තමයි operating system සයිති වෙන්නේ. right. දැන් මොකක්ද operating system එකක් කියන්නේ? මේ වගේ දෙයක්. අපි දන්නවා පරිගණකයේ තුල පරිගණක දෘඩාංක hardware කියලා කොටසක් තියෙනවා. පරිගණකයේ තුල පරිගණකයට සම්බන්ධ භෞතික කොටස් physical parts ටිකට තමයි hardware කියලා කියන්නේ. ඒ විදිහට භෞතික කොටස් ටික නැත්නම් physical parts ටික තියෙනවා. ඒ වගේම පරිගණකයේ තුල තියෙනවා software ටික. පරිගණකයේ තුල software තියෙනවා. අපිට අපේ වැඩ කරගන්න අවශ්‍ය tool තමයි software කියන්නේ. ඔය ආකාරයට software වෙනම තියෙනවා. දැන් hardware වෙනමයි software වෙනමයි. දැන් hardware වෙනමයි software වෙනමයි තිබ්බට අපිට පරිගණකයෙන් වැඩක් කරව ගන්න බෑ. ඔය දෙක සම්බන්ධ වෙන්න ඕනේ. ඔය දෙක අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ දෙක අතර සම්බන්ධතාවයක් ඇති කරන මේ අතරමැදි tool එක මෙවලම තමයි operating system කියලා කියන්නේ. ඒතර operating system එකක කාර්යභාරය වෙන්නේ operating system එකේ කාර්යභාරය එකක් තමයි මේ hardware සහ software අතර සම්බන්ධතාවයක් link එකක් හදලා දෙන එක. hardware සහ ඔන්න ඔය විදිහට software අතර link එකක් හදලා දෙන එක තමයි මේකේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. අපිට මේක ලියන්න පුළුවන් මේ විදිහට ලියනවා නම් operating system is a type of software that used to create a link between computer software and hardware. software සහ hardware අතර සම්බන්ධතාවයක් ඇති කළ හැකි software එක තමයි අපි operating system කියලා හඳුනාගන්නේ. right. එතකොට මේක අපිට define කරන්න පුළුවන් තවත් විදියක් තියෙනවා. දැන් අපි දන්න operating පරිගණකයක් එක්ක වැඩ කරද්දී operating system එක load වුණායින් පස්සේ තමයි අපිට වැඩ කරන environment එක පෙන්වන්නේ. operating system එක load වුණායින් පස්සේ තමයි අපිට ඒ වැඩ කරන්න පුළුවන් environment එක පෙන්වන්නේ. නේ? දැන් වැඩ කරන්න පුළුවන් environment එක කියලා කියන්නේ කම්පියුටරේ තුල අපිට පේනවා task bar එකක් තියෙනවා, desktop එක තියෙනවා, මේ small icons තියෙනවා, notification bar. හරි. හොඳයි අපි නැවත
සම්බන්ධ වෙනවා. ඊළඟට ඔපරේටින් සිස්ටම් එක දැන් මම කියාගෙන ආවේ ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වුණායින් පස්සේ තමයි අපිට වැඩ කරන්න පුළුවන් එන්වයරන්මන්ට් එක පරිගණකය තුල දක්නට ලැබෙන්නේ. නේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක, ටාස්ක් බාර්, අයිකන්ස් ඒ වගේ දේවල් ඔක්කොම අපිට පේන්නේ මේ ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වුණායින් පස්සේ. right එහෙනම් ඔපරේටින් සිස්ටම් එක අපිට තව විදිහකට අර්ථ දක්වන්න පුළුවන්, ඩිෆයින් කරන්න පුළුවන්. operating system provide necessary environment to run application software ධාවනය කරන්න අවශ්‍ය පරිසරය රන් කරන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්නේ operating system එක. අන්න ඒ අර්ථයෙන් operating system එක අපිට කියන්න පුළුවන් provide necessary environment කියලා. හොඳයි. ওই විදිහට අපිට පුළුවන් operating system එක define කරන්න. ඊළඟට ප්‍රශ්නේ අහනවා list out 5 examples for operating systems. example 5ක් දක්වන්න කියලා කියනවා. මොනවද examples? Windows XP, Unix, Windows 8.1. ඒ වගේ කීපයක්ම අපිට දක්වන්න පුළුවන්. පළවෙනි එක තමයි ගොඩක් අය යූස් කරන එක මේ ගොඩක් අය යූස් කරන එක Windows environment එක නේ Windows operating system එක. Windows operating system එක ගැන කියනකොට ඒකේ තියෙනවා versions තියෙනවා. දැන් latest version එක තමයි Windows 10 නේ Windows 8.1 Windows 7 ඔය විදිහට අපි ආපස්සට ගියොත් එහෙම Windows XP Windows 2000 ඔය වගේ ආපස්සට යන්න පුළුවන්. නමුත් දැන් වර්තමානයේ ගොඩක් අපි භාවිතා කරන්නේ Windows 10 නැත්නම් 8 කියන version තමයි පාවිච්චි කරන්නේ. ඊළඟ තවත් අපිට දැන් එක්කෙනෙක් කිව්වා වගේ Linux operating system එක. Linux ඒ වගේ ඊට පස්සේ Ubuntu Unix Linux කියන එක නැත්නම් Ubuntu. හරි මේ දෙකම Linux වල version තමයි Ubuntu කියන්නේ. තව ස්මාර්ට්ෆෝන් වල භාවිතා කරනවා Android වගේ operating system, Apple computers වල Apple Macintosh නැත්නම් Apple operating systems භාවිතා කරනවා නේ. ඔය වගේ උදාහරණ අපිට දක්වන්න පුළුවන් operating system සඳහා. right මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ සඳහා ওই ටික ප්‍රමාණවත්. අපි යමු ඊළඟ කොටසට. briefly explain the major functions of an operating system. මොනවද කියලා බලමු. functions කාර්යභාරය. දෙවෙනි ප්‍රශ්නේ සඳහා මම මාතෘකාවක් ගන්නම්. functions of operating system. functions of operating system. operating system එකේ ප්‍රධාන functions පහක් අපි හඳුනා ගන්නවා. පළවෙනි එක තමයි කියනවා memory management කියලා. memory හරි දැන් හරි මං හිතන්නේ ඇහෙනවා හැමෝටම. මේ ඉන්ටර්නෙට් ගැටලුවක් නිසා කට් වෙනවා මේක වරින් වර එකයි. හරි පළවෙනි ෆන්ක්ෂන් එක memory management.
දැන් අපි දන්නවා කම්පියුටරේ තුල විවිධාකාර මතකයන් තියෙනවා නේ. අපි ගිය සතියේ ඉගෙන ගත්තා RAM කියයි ROM කියයි නේ secondary memories. ඒ විදිහට memory වර්ග තියෙනවා. එතන memories වර්ග ගණනාවක් තිබීම නිසා ඒවා හොඳින් කාර්යක්ෂමව කළමනාකරණය කළ යුතුයි. එතන මේ කළමනාකරණය කරන්න operating system එක සතුව වෙනමම unit එකක් තියෙනවා. ඒකට තමයි memory management කියලා කියන්නේ. මේ memory management unit එක හරහා පරිගණකය තුල තිබෙන විවිධ මතකයන් කළමනාකරණය කිරීම සිද්ධ වෙනවා. ඒකට කියනවා අපි memory management කියලා. right. ඊට පස්සේ තව එකක් එනවා දෙවෙනි එක. අපි කියනවා file management කියලා. file management. අපි දන්නවා පරිගණකයේ සතුව විවිධාකාර ෆයිල්ස් තියෙනවා. එතන මේ ෆයිල් කිව්වහම සිස්ටම් ෆයිල්ස් එන්න පුළුවන්. එහෙම නැත්නම් data ෆයිල්ස් එන්න පුළුවන්. ෆයිල් කියනවා ප්‍රධාන වර්ග දෙකක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. එක්කෝ සිස්ටම් ෆයිල් එකක් නැත්නම් data ෆයිල් එකක් විදිහට. දැන් data ෆයිල්ස් කිව්වහම අපි හදන ඒවා ගොඩක් දුරට අපේ ෆයිල්ස්. නේ අපි ප්‍රෝග්‍රෑම් එකක් කරොත් වෙබ් එකක් හැදුවොත් වර්ඩ් ඩොකියුමන්ට් එකක් කරොත් ඒවා තමයි data ෆයිල්ස්. සිස්ටම් ෆයිල්ස් කියන ඒවා ගොඩක් වෙලාවට ඕන වෙන්නේ මේ පරිගණකයේ ඇතුළත ක්‍රියාකාරීත්වය සඳහා. දැන් ඔපරේටින් සිස්ටම් එක හදන්න අවශ්‍ය ෆයිල්. ඒවා සිස්ටම් ෆයිල් ගණයට අපිට දාන්න පුළුවන්. මොකද මේ ෆයිල් මැනේජ්මන්ට් යටතේ ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. ෆයිල් මැනේජ්මන්ට් යටතේ එන ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ ෆයිල්ස් වලට සයිස් එකක් කැපැසිටි එකක් තීරණය කිරීම සිද්ධ වෙන්නේ ඔපරේටින් සිස්ටම් එකේ මෙන්න මේ ෆයිල් මැනේජ්මන්ට් කියන එක හරහා. කැපැසිටි එකක් නේ අපි දන්නවා ෆයිල් එකක් ගත්තොත් ඒක 1 MB ද 1 KB ද ඒ වගේ සයිස් එකක් තියෙනවා. ඒතර ඒ සයිස් එක අපි දෙන්නේ නැහැ. අපිට දෙන්න තැනක් නැහැ. සයිස් එක. ඒ සයිස් එක ඒ ෆයිල් එකේ ස්වභාවය අනුව පරිගණකය තමයි තීරණය කරන්නේ. මේ පරිගණකයේත් මේ ෆයිල් මැනේජ්මන්ට් කියන එක හරහා තමයි ඒක තීරණය වෙන්නේ. එහෙනම් එක කාර්යයක් තමයි සයිස් එක නැත්තම් කැපැසිටි එක තීරණය කිරීම. ඊට පස්සේ මේ ෆයිල් මැනේජ්මන්ට් වල දෙවෙනි කාර්යය තමයි ෆයිල් එකට එක්ස්ටෙන්ෂන් එකක්. එක්ස්ටෙන්ෂන් එකක් තීරණය කිරීම. මේ එක්ස්ටෙන්ෂන් එක ගැන ඊළඟ ප්‍රශ්නේදී ප්‍රශ්නාංක 4ේදී නැවත සාකච්ඡා වෙනවා. ඒ නිසා දැනට මතක තියාගන්න ෆයිල් මැනේජ්මන්ට් යටතේ සිද්ධ වෙන ප්‍රධාන කාර්යය තමයි ෆයිල් එකට සයිස් එකක් තීරණය කිරීම. දෙවෙනි කාර්යය එක්ස්ටෙන්ෂන් එකක් තීරණය කිරීම. right. ඔක තමයි ෆයිල් මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි කාර්ය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ඩිවයිස් මැනේජ්මන්ට්. ඩිවයිස් මැනේජ්මන්ට්. අපි දන්නවා පරිගණකය වටා විවිධාකාර උපකරණ රඳවලා තියෙනවා. printerේ තියෙනවා, keyboard එක තියෙනවා, scanners තියෙනවා, mouse එක, light pen ඔය වගේ විවිධාකාර උපකරණ පරිගණකයේ වටේට තියෙනවා. right. එතකොට මේ උපකරණ හැසිරවීම පරිගණකයට තිබෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ උපකරණයේ හැසිරවීම. උපකරණ රාශියක් තියෙනකොට මොන උපකරණයටද ඉස්සෙල්ලා ප්‍රමුඛතාවය දෙන්නේ, දෙවෙනුව ගන්න මොකක්ද මේ විදිහට කළමනාකරණයක් කළ යුතුව තිබෙනවා. අන්නේ ඒකට සහාය දක්වන්නේ මේ ඩිවයිස් මැනේජ්මන්ට් කියන කොටස. ඔපරේටින් සිස්ටම් එකේ ඩිවයිස් මැනේජ්මන්ට් කියන කොටස හරහා තමයි පරිගණකයට සම්බන්ධ කරලා තියෙන විවිධාකාර උපකරණ කළමනාකරණය කිරීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තව එකක් අපි බලමු. අපි කියනවා security management. security management කියලා. අපි දන්නවා පරිගණකයක වැඩ කරනකොට පරිගණකයේ ආරක්ෂාව විවිධ හේතුන් නිසා අඩු වෙනවා. නේ පරිගණක වෛරස් වගේ දේවල් හින්දා නේ වෛරස් නිසා පරිගණකයේ ආරක්ෂාව අඩු වෙලා යනවා. එහෙම නැත්නම් අවසර නොලත් පුද්ගලයින් නේ unauthorized. right? unauthorized person. අවසර නොලත් පුද්ගලයින් නිසා පරිගණකයේ ආරක්ෂාව පහත වැටෙනවා. එතන මේ පරිගණකයේ ආරක්ෂාව පහත වැටීම වළක්වන්න මේ ආරක්ෂාව කියන එක නියතව පවත්වාගෙන යන්නත් ඔපරේටින් සිස්ටම් එක අපිට උදව් වෙනවා.
නේ දැන් උදාහරණයක් විදියට අපි දන්නවා පරිගණකයට ප්‍රවේශ වෙනකොටම අපිට ඕනනම් සෙට් කර හැකි පාස්වර්ඩ් එකක් යූසර් නේම් එකක් නේ. ඒතර යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි හරිනම් විතරයි අපිට පරිගණකයේ ඇතුළට ගිහිල්ලා අපිට අවශ්‍ය වැඩ ටික කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ යූසර් නේම් පාස්වර්ඩ් සෙට් කිරීම මෙන්න මේ security management එක හරහා තමයි සිද්ධ වෙන්නේ. යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි කියන එක පරිගණකයට ලබා දීම නැත්නම් පරිගණකයට සෙට් කිරීම සිද්ධ වෙන්නේ මෙන්න මේ security management කියන කාර්යය හරහා. හොඳයි. ඔය කියන කරුණු හතර මතක තියාගන්න functions විදියට ප්‍රධාන functions විදියට පරිගණකයක් සතුව තිබෙන. දැන් මීට අමතරව අර definition එකෙන්ම තවත් function එකක් අපිට ඕනනම් ලියන්න පුළුවන් provide necessary environment කියලා. හරි. provide necessary environment. necessary environment. එතන මේක අපි අර definition එකෙන් ගත්ත function එකක් විදියට ලබා දෙන්න පුළුවන්. අපිට අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්නෙත් operating system එක හරහා කියලා. හොඳයි. ওই ටික ප්‍රමාණවත් දෙවෙනි ප්‍රශ්නය සඳහා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නයට what is the difference between folders and files? Mention the steps needed to create folders. ෆයිල් එකක් සහ ෆෝල්ඩර් එකක් අතර වෙනස තමයි පළවෙනි කොටසෙන් අහන්නේ. අපි කියමු files and folders කියලා. දැන් ඉස්සෙල්ලා මම හඳුන්වලා දුන්න ෆයිල් එකක් කියන එක නේ ෆයිල් එකක් කියන එක අපිට නැවත විග්‍රහ කරන්න පුළුවන්, නැවත හඳුන්වලා දෙන්න පුළුවන් collection of data. collection of data. දත්ත සමූහයක් කියන එක තමයි ෆයිල් එකක් කියලා කියන්නේ. එතන මේ දත්ත සමූහය නැත්තම් මේ ෆයිල් එක එක්කෝ සිස්ටම් ෆයිල් එකක් නැත්තම් data ෆයිල් එකක් විදිහට හඳුනා ගන්න පුළුවන්. සිස්ටම් ෆයිල් කිව්වම උදාහරණයක් තමයි operating system file. operating system file. මේවා අපිට වෙනස් කරන්න බෑ. අපිට ඕනනම් operating system file මකන්න පුළුවන්, delete කරන්න පුළුවන්, ඒ වගේම කරන්න පුළුවන්. හැබැයි කෙරුවොත් අපේ පරිගණකේ ක්‍රියාකාරීත්වයට ඒක බලපානවා. ඒක හොඳින් පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ system files අපි අතින් delete වුණොත් එහෙම. ඒ නිසා system files වලට අපි මොනවත් කරන්න යන්නේ නැහැ. දෙවෙනි වර්ගය තමයි data files. data files වලට උදාහරණ ඕනේ තරම් දෙන්න පුළුවන්. අපි word document එකක් හැදුවොත්, නැත්නම් excel document එකක් හැදුවොත්, PowerPoint presentation එකක් හැදුවොත්, image එකක් හැදුවොත් නේ, PDF file එකක්, ඔය විදිහට web file එකක් හැදුවොත් ඒ ඔක්කොම data file කියන ගණයට තමයි අයිති වෙන්නේ. එතන file එකක් කියන්නේ ඔය ආකාරයට දත්ත සමූහයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද මේ folder? folder කියන්නේ. folder කියන්නේ තැනක්, ස්ථානයක්. folder කියන්නේ දැන් අපි පරිගණකයේ ගත්තොත් එහෙම folder එක හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ icon එකෙන්. කහ පාට suitcase එකක් වගේ icon එකක් තියෙනවා. හරි. suitcase එකක් වගේ icon එකක් තියෙනවා. මේකට අපි කියනවා folders කියලා. හරි. මේ folder එක ඇතුලේ තියෙන්නේ files. collection of files. අපි ෆයිල් එකක් හැදුවොත් ඒ ෆයිල් එක තියාගන්න, ආරක්ෂිතව තියාගන්න තමයි folders භාවිතා කරන්නේ. අන්න ඒ අර්ථයෙන් අපි කියනවා collection of files කියලා. right? දැන් files ගැන කතා කරද්දී දැන් ෆයිල් එකක් හඳුනා ගන්න, මේ දෙකේ හඳුනා ගන්න, දැන් මේක කහ පාට icon එකක් කියලා මම කිව්වා. එතනින් හඳුනා ගන්නත් පුළුවන්. දැන් files කිව්වම විශේෂ icons තියෙනවා. right? ෆයිල් එකක් හඳුනා ගන්න, දැන් word file එකක් නම් W icon එක තියෙනවා ඒ ෆයිල් එකට අන්තර්ගත වෙලා. නැත්නම් Excel PowerPoint එකක් නම් P කියන icon එක තියෙනවා. ওই විදිහට යම් යම් icons හරහා පුළුවන්කම තියෙනවා මේ files හඳුනා ගන්න. folder එක හඳුනාගන්නේ මේ කහ පාට suitcase එකක් වගේ තියෙන icon එක හරහා. හොඳයි. ඊට පස්සේ මේ ප්‍රශ්නේම අහනවා කොහොමද mention the step needed to create a folder. folder එකක් හදන්න අවශ්‍ය steps මොනවද කියලා අහනවා. මොනවද steps? Right click anywhere on your computer. Yes, right. First thing is you have to select a place.
place where which you want to create the folder. folder එකක් create කරන්න ඕනේ තැන හොයාගන්න ඕනේ මුලින්ම. හරි. දැන් අපි දන්නවා folder එකක් හදන්න පුළුවන් එක්ක C drive එකේ. නැත්නම් D drive එකේ. එහෙම නැත්නම් pen drive එකේ. ඔය ඕනෑම තැනක අපිට folder එකක් හදාගන්න පුළුවන්. ඒ විදිහට මුලින්ම ෆයිල් එක save කරන තැන හොයාගන්න. හොයාගෙන අන්න එතන ඉඳලා අපි හිතමු D වල කියලා. එහෙනම් එතන ඒ D වල තැනක free space එක right click කරන්න. mouse එක right click. right click කරන්න. ඊට පස්සේ click new menu. එතන right click කරපුවාම එනවා පොඩි pop up menu එකක් එනවා. ඒ menu එකෙන් new කියන එක සමහර ඒවාගේ new කියලා තියෙන්නේ. new කියන එක තෝරන්න. ඊට පස්සේ new කියන එකේ එනවා තව sub menu එකක් තියෙනවා. එතනින් තෝරන්න folder කියලා. folder කියලා තෝරපුවාම අපිට කම්පියුටරේ ලැබෙනවා new folder කියන suitcase icon එක කියන folder කියන icon එක ලැබෙනවා. right? එතන පුළුවන් new folder කියන default name එක අයින් කරලා අපිට අවශ්‍ය නම එතන යොදන්න පුළුවන්. right? folder එකට ලැබෙන default name එක තමයි මොකද්ද? default name එක appearance. new folder. right? folder එකට ලැබෙන default name එක new folder. එතන අපිට පුළුවන් new folder කියන default name එක අයින් කරලා අපිට ඕනේ නමක් දාගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එතකොට ඔය ආකාරයට අපිට files සහ folders අතර වෙනස හඳුනා ගන්න පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට කියවන්න. What is the file extension? මම ඉස්සෙල්ලත් සඳහන් කරා මේ extension කතාව extension එක මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ ඒ දෙකේ ඒ සඳහා උදාහරණ කීපයක් දක්වන්න කියලා කියනවා. අපි මේ ප්‍රශ්නෙට මාතෘකාව ගමු file extension කියලා. file extension කියන කතාව මුලින්ම හම්බ වෙන්නේ file management. නේ මම file management ගැන කියලා දෙනකොට කිව්වා ඒ යටතේ file management වල ප්‍රධාන කාර්යයන් දෙකක් සිද්ධ වෙනවා කියලා කිව්වා. එකක් තමයි file එකට size එකක්, capacity එකක් හදලා දෙනවා. දෙවෙනි කාර්යය තමයි file එකට extension එකක් හදලා දෙනවා. මෙතන extension කියලා කියන්නේ හඳුනා ගැනීමේ කේතයක්. identify right? file එකක් හඳුනා ගන්න. if you want to identify the files from each other right? then you can use extensions. extension එක භාවිතා කරන්න පුළුවන්. එහෙනම් extension කියලා කියන්නේ file එක හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි කේතයක්, code එකක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් file extension is code that can be used to identify files separately or uniquely. එකක් අනිකෙන් වෙන් කරලා හඳුනා ගන්න මේ කෝඩ් එක file extension එක භාවිතා කරන්න පුළුවන්. හොඳයි අපි තවදුරටත් බලමු file extension එක ගැන. දැන් file name ගැන අපි සලකා බලනකොට මේ file name කියන එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙක වෙන් වෙන්නේ dot කියන symbol එකෙන්. file name එක තියෙනවා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙක වෙන් වෙන්නේ dot කියන operator එක හරහා. dot එකෙන් වම් පැත්තේ හැම වෙලෙම සටහන් වෙන්නේ file name එක. file name. මේ file name කියන එක අපිට ඕනෑම නමක් දෙන්න පුළුවන්. අපේ application එකට අදාළව ඕනෑම නමක් file name කියන එක යටතේ දෙන්න පුළුවන්. ඒක ලබා දෙන්නේ මේ dot එකට වම් පැත්තේ. ඊට පස්සේ මේ dot එකට දකුණු පැත්ත. dot එකට දකුණු පැත්තේ තියෙන්නේ file extension එක.
file extension හඳුනා ගැනීමේ කේතය. ඒක අපි දෙන්නේ නැහැ. ඒක automatically පරිගණක යෙදුම හරහා automatically set වෙන එකක්. හරි? computer application එක හරහා automatically file extension එක හදා ගන්නවා මේ file එකට. හොඳයි. දැන් example එකක් ලිව්වොත් අපි හිතමු file name එක test කියලා. test අපි හිතමු word වලින් හැදුවා කියලා. එහෙනම් file extension එක automatically දා ගන්නවා මේකට docx කියලා. docx මේක තමයි file extension එක. right? ඒ විදිහට අපිට file extension එක හඳුනා ගන්න පුළුවන්. උදාහරණ බලන්න උදාහරණ කීපයක් කියන්නේ. file extension වලට උදාහරණ පහක් අහනවා. මොනවද? දැන් word file එකක් අපි හැදුවොත් docx. දැන් excel file එකක් හැදුවොත් excelx. powerpoint file එකක් හැදුවොත් ppt නැත්නම් pptx කියලා ගන්නවා. වෙන මොනවද? දැන් පින්තූර files වල තියෙන extension මොනවද? image files වල what are the image file extensions? Can you suggest 3 or 1 or 2? doc dot jpg dot png නේ අපි paint වලින් හැදුවොත් dot png ඒ විදිහට dot animation file තියෙනවා gif animation picture files gif ඔය විදිහට පින්තූර සඳහා file extension කීපයක් මම ඔය සටහන් කරේ. දැන් web file එකක් හැදුවා .htm නැත්නම් .html ඔය දෙකම හරි. ඔය විදිහට දැන් mp4 නැත්නම් mp3 audio files නැත්නම් video files .mp4 ඔය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් file extension. හොඳයි. එතකොට ඒ ටික ප්‍රමාණවත් ඒ ප්‍රශ්නය සඳහා ඊළඟට බලන්න පස්වෙනි ප්‍රශ්නය what is the difference between CLI and GUI? අපි බලමු මොකක්ද කියලා. මෙතනදී CLI GUI කියන්නේ interface වලට interface මොකක්ද interface කියන්නේ? පරිගණකයක interface එක කියලා කියන්නේ user සහ පරිගණකයේ සම්බන්ධ වෙන තැන. Interface is the place where meet user and computer together. අපිට define කරන්න පුළුවන් interface කියන එක. Interface is a place where user and computer together meet together. එකිනෙකාට මුණ ගැහෙන තැන. එකිනෙකාට මුණ ගැහෙන තැන. එතකොට එකිනෙකාට මුණ ගැහිලා වැඩ කරන්න මේ ඉන්ටර්ෆේස් එකේ තියෙනවා icons. right? task bar, desktop, start button නේ ඔය වගේ දේවල් හරහා තමයි communicate කරන්නේ. ඉන්ටර්ෆේස් එකේ තමයි මේවා තියෙන්නේ. හොඳයි. එතකොට මේ ඉන්ටර්ෆේස් ගැන කතා කරද්දී මේ user ට communicate කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් තියෙනවා වර්ග දෙකක්. වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඔය හඳුන්වන්නේ CLI කියන්නේ. CLI stand for command line interface. Command line interface. මේ වර්ගයේ වර්තමානයේ එච්චර දකින්න ලැබෙන්නේ නැහැ. පැරණි ක්‍රමයක්. හැම වෙලේම අපි communicate කරන්නේ instructions type කරලා. Instructions keyboard එක හරහා type කිරීමෙන් තමයි
පරිගණකයත් සමග sannivedanaya නැත්තම් communicate කරන්නේ. ඒ නිසා මෙවැනි operating system එකක් interface එකක් තියෙන පරිගණකවල භාවිතා කරන්නේ keyboard එක විතරයි. keyboard කියන උපකරණය පමණයි භාවිතා කරන්න පුළුවන්. CLI සඳහා තිබෙන හොඳම උදාහරණය තමයි DOS disk operating system එක. right disk operating system එක load වුණාම මේකේ තියෙනවා මෙන්න මේ වගේ icon එකක්. අපි මේකට කියනවා command prompt කියලා. මේ command prompt එක ඉස්සරහා අපිට පුළුවන් instructions type කරන්න. instructions type කරන්න පුළුවන්. ඒ ඔස්සේ පරිගණකයත් සමග sannivedanaya කරන්න පුළුවන්. DOS operating system එක වර්තමානයේ තියෙන මේ operating system අස්සේ ගහලා තියෙනවා මේක. මේක තාමත් අයින් කරලා නැහැ. නමුත් වඩා ජනප්‍රිය මේක ගොඩක් අවුරුදු 30 40කට පෙර. අවුරුදු 30 40කට පෙර එකක් තාමත් ජනප්‍රියයි. ඒක තියෙන විශේෂ ලක්ෂණයක්. සාමාන්‍යයෙන් අපි දන්නවා software computer program කාලෙන් කාලයට අලුත් වෙනවා. පරණ ඒවා අයින් කරලා දානවා. භාවිතා කරන්නේ නැහැ. නමුත් DOS කියන එක එහෙම වුණේ නැහැ. DOS කියන එක තාමත් ජනප්‍රියයි. විශේෂයෙන් කම්පියුටර් පරිගණක අලුත් වැඩියා කරන්නන් අතර, ටෙක්නීෂියන්ලා අතර, network operators අතර මේ DOS කියන එක ගොඩක් ජනප්‍රියයි. මොකද පහසුවෙන් මේ repair කරන්න අවශ්‍ය instructions දෙන්න පුළුවන් DOS හරහා. ඒ නිසා ඒගොල්ලෝ DOS කියන එක තාම භාවිතා කරනවා. right ඊට පස්සේ දෙවෙනි ආකාරය GUI. GUI කියන්නේ graphical user interface. graphical user interface. graphical user interface එකක් තියෙන computers තමයි වර්තමානයේ තියෙන්නේ. ගොඩක් Windows හැම version එකම GUI. Linux Ubuntu මේ හැම එකක්ම GUI. Android Apple Macintosh මේ හැම operating system එකක්ම GUI. ගොඩක් ජනප්‍රිය, භාවිතා කරන්න පහසු, හැමෝටම භාවිතා කරන්න පුළුවන් ආකාරයක් තමයි graphical user interface කියලා කියන්නේ. ඒකේ තියෙනවා icons, start button, task bar එක මේ හැම දෙයක්ම අඩංගු වෙලා තියෙනවා graphical user interface වල. ඒ හරහා පහසුවෙන් අපිට userට පරිගණකයත් සමග කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. අපි ප්‍රශ්න පහක් සාකච්ඡා කරා. තවත් විනාඩි දෙක තුනක කාලයක් ඉතිරි වෙලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්න වලට යන්න කාලය මදි. අපි ඊළඟ පන්තියේදී සාකච්ඡා කරනවා ප්‍රශ්න අංක 6 ඉඳලා ඉතිරි ටික. හොඳයි දැන් අපි මේ සාකච්ඡා කරපුවා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවද? අර ප්‍රභා ඇහුවා නේද මොකද්ද immediate access memory කියන්නේ මොකද්ද කියලා? ප්‍රභා ඉන්නවද? ඔව් සර්. ඔයා නේද ඇහුවේ ඒක? ගිය සතියේ. ඔව් සර්. immediate access කියලා කියන්නේ අපිට වහාම ප්‍රවේශ වෙන්න පුළුවන් කියන අර්ථය. ඉතා ඉක්මනින් ප්‍රවේශ වෙන්න පුළුවන් මෙමරි එක. immediate access කියලා කියන්නේ. ඒ කියන්නේ RAM කියන එක. ඔව් RAM කියන එක immediate access. අන්න එක ඒ අර්ථය තමයි එතන තියෙන්නේ. thank you sir. ආයෙ වෙන ගැටලු තියෙනවද අද කරපු පාඩම සම්බන්ධයෙන් ගැටලු හරි මොනවා හරි සාකච්ඡා කරන්න දෙයක් තියෙනවා නම් ෂෙයා කරගන්න දෙයක් තියෙනවා නම් අලුත් දෙයක් මොනවා හරි සර් දෙවෙනි මේ question එක සර්. ඔව් සර් දෙවෙනි එක අර function main function විතරක් ලියනවද operating system එකේ නැත්නම් අර සර් කියපු පහම ලියනවද? පහම ලිව්වට ගැටලුවක් නැහැ. මොකද අපේ මට්ටමේ හැටියට එහෙම වෙන් කරලා හඳුනා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රධාන ෆන්ක්ෂන් මොනවද? අතිරේක ෆන්ක්ෂන් කාර්යයන් මොනවද කියන එක. ඒ නිසා පොදුවේ operating system function ලියන්න කියලා කිව්වොත් ඔය මම කියපු පහ ලියන්න. ඊට අමතරව creating folders, creating files එහෙම තිබ්බත් ගැටලුවක් නැහැ. නේ? Tamanට ඒ වෙලාවට එන දේවල් ලියලා දාන්න. එහෙම center processing unit එන්නේ නැද්ද සර්? මොකද? center processing unit
central processing unit කියන එක අපි ගිය සතියේ revision assessment 1 වලදී සාකච්ඡා කරා. CPU කියන එක ඒක මොලේ හා සමාන පරිගණකය තුල තිබෙන උපකරණය. මේ CPU එක තියෙන්නේ motherboard එකට fix කරලා chip එකක්. ඒකේ ඒ CPU එකේ ක්‍රියාකාරීත්වයට තියෙනවා ARIC ALU registers ඒ වගේ කොටස් ටික තියෙනවා. හොඳයි එහෙනම් අපි අපේ කාලය ඉවරයි. දැන් අඩු වෙලා යන්නේ මේක ස්ටොප් වෙයි. තා මොනවා හරි එහෙම ගැටලු තිබ්බොත් මට WhatsApp එකෙන් යොමු කරන්න. එතකොට උත්තරයක් දෙන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි ආයේ ලබන සතියේ හම්බෙමු. Thank you very much for the participation. Thank you. Thank you, sir.